නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, තුන් ලෝකෙහි අග්‍ර අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට දේශනා කරපු මේ ජීවිතයේ සියලු දුක් කරදර පිසදමන සැනසෙල්ල උදා කරන ආශ්චර්යවත් ආරක්ෂා විධිය පිළිබඳව අපි ඉගෙන ගන්නේ. ඒ තමයි පිරිත් ධර්මයන් නිවැරදිව භාවිතා කරන විදිය. ඒ වගේ මේ පිරිත් දේශනාවල අර්ථයන් අපි ඊතා මනවින් පිළිවෙලට ඉගෙන ගන්න. අද දවසේ පිරිත් අර්ථ වර්ණනාවේ විකාශන දායකත්වය එකතු කරන්නේ ඇමරිකාවේ නිව්ජර්සි මහමෙවුනාව භාවනා සපුවට සම්බන්ධ පින්වත් මාධවී විජේරත්න මහත්මිය, හේමාල් විජේරත්න මහත්මයා යන පින්වත් දෙපළ විසින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය ලිලියඩ්ඩි සොයිසා මෑණියන්ටත්, අශේන්ද්‍ර උබේරත්න සහ සමිත උබේරත්න සොයුරන්ටත්, මියගිය පියාණන්ටත්, ඒ වගේම මියගිය අනිල් සිල්වා සොයුරාටත්, ඒ වගේම හේමාල් මහතා නමින් මියගිය දෙමාපියන් වන එඩ්වින් විජේරත්න පියාණන්ටත්, සෝමාවතී පෙරේරා මෑණියන්ටත්, අනෙකුත් මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම සුජීවත්ව වාසය කරන හැමට සෙත් පතන්න. ඒ හැම දෙනා සතුටු වෙන්න සදහැවතුන් නිරන්තරයෙන් සිදු කරන අග්‍රගණ්‍ය පින්කමක් අර්ථපූර්ණව සිද්ධ කරගන්නට ඔවුන්ට පැහැදිලි කරලා දෙන මේ පිරිත් අර්ථ වර්ණනා වැඩසටහනට අපටත් දායකත්වයේ දරන ලැබීම අපේ ජීවිතයේ ලැබුණු ඊටාම වටින භාග්යක් හැටියට සැලකමින් සන්තෝෂයටපත් වෙන්න. පින්වතුනි, අපි ඉගෙන ගත්ත පිළිවෙලින් පිරිත කියන්නේ මොකක්ද? පිරිත්වල ඉතිහාසය, ඊළඟට පිරිත් දේශනාවේ ප්‍රතිඵල ලැබිය හැකි නොහැකි අය, ඊළඟට සරණාගමනයේ නමස්කාරයේ අර්ථය, සරණාගමනයේ අර්ථ, ඒ නිදාන කතා, කොහෙදීද ඒ සරණාගමනයේ බුදුරජාණන් වහන්සේ අනුමත කළේ, සරණාගමනයේ මොනතරම් වටින දෙයක්ද, මේ කියන කරුණු පිළිබඳව අපි කලින් දේශනාවල ඉගෙන ගත්තා. මම අද කල්පනා කළා පින්වතුනි ඔබට පැහැදිලි කරන්න ඔබ නිරන්තරයෙන් සජ්ජායනා කරන පිරිත් සූත්‍රයක් ඇසුරේ. ඊට පෙර අපි දැන් තෙරුවන් සරණ ගිහිල්ලා ඉතිපිසෝ ස්වක්ඛාතෝ සුපටිපන්නෝ ගාථා කියලා තෙරුවන් වඳිනවනේ. ඔබ හැමදාම තෙරුවන් වඳිනවනේ. ඒ තෙරුවන් වඳිනකොට එහි සරල අර්ථයවත් අපේ හිතට නැගෙන්න ඕනේ. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිපිසෝ භගවා අරහං, අරහං කියද්දී අර්ථ පහක් පමණ තිබෙනවා. ආරකත්තා හතත්තාච කිලේසාරිනසෝ මුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චරහෝ නරහෝ කරෝති පාපානි අරහං තේන උච්චති. එහෙම තියෙන අර්ථ කතාවල ආරකත්තා ඈත් වුණා පව් වලින්, හතත්තාච අකුසල් නැසුවා, කිලේසාරි නසෝ මුනි මුනීන්ද්‍රයන් වහන්සේට කෙලෙස් සතුරෝ නැහැ, කෙලෙස් සතුරන් පෙරදුවා. හත සංසාර චක්කාරෝ සංසාර චක්‍රේ අර සිඳලා දැම්මා, වනසලා දැම්මා. පච්චයාදීන චාරහෝ, ඒ කියන්නේ ප්‍රත්‍යයන් පිළිගන්ට සුදුසුයි. නරහෝ කරෝති පාපානි, රහසින්වත් පව් කරේ නැහැ. අර්ථ හයක් තියෙනවා හරියට බැලුවොත්. අරහං තේන උච්චති, ඒ නිසා අරහන් කියලා කියනවා. සරලව අරහත් කියන වචනේ තේරුම නිකෙලස්, කෙලස් නැහැ, සුදුසුයි පූජාවන්ට, දහමේ පූජාවන්ට සුදුසුයි.
ඒ අර්ථ දෙකවත් අපි මතක තියාගන්න ඕනේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ සියලු රාග දේශ මොහ දුරු කළා. සියලු පූජාවන්ට සුදුසු වුණ අරහං සම්මා සම්බුද්ධෝ. සමන් වහන්සේ විසින්ම සියල්ල අවබෝධ කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා ගුරු උපදේශ නැතුව. විද්‍යාචරණ සම්පන්නෝ. අවබෝධයට කියනවා විද්‍යාව. හැසිරීමට කියනවා චරණය. ඒ විද්‍යාව ලැබෙන්නේ උතුම් හැසිරීම නිසා. සීල, ඉන්ද්‍රිය සංවර, භෝජනයේ අර්ථය දැනීම, නිදිවරාගෙන භාවනා කිරීම, ධ්‍යාන වැඩිම ආදී චරණ ධර්මයන් නිසා උන්වහන්සේ අනුත්තර විද්‍යාවන් අවබෝධ කළා. పూర్වේ නිවාසානුස්මෘති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛ්‍ය ඥානය කියන ත්‍රිවිද්‍යා. ඊට පස්සේ අපි ගත්තොත් දසබල ඥාන, ඨානාඨාන ඥාන, කර්ම විපාක ඥාන, මේ ආදී වශයෙන් තියෙන අතීත අනාගත පච්චුප්පන්න කර්ම විපාක ඥාන, මේ විදිහට විශාරද ඥාන, අනන්ත බුද්ධ ඥාන. ඒවා එක එක විදිහට අපි ඥාන හඳුන්වනවානේ. ෂඩ්හබිඥා ආදිය. ඒ සියලු ඥානයන් ලබාගත්තේ උතුම් හැසිරීම නිසා. උන්වහන්සේ ඥාණයට පත් වෙලා වැඩ ඉද්දී ඒ හැසිරීම විද්‍යාමාන වුණා. ඒ නිසා විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේගේ අවබෝධය තුළ ජීවිතය ගත කරනකොට ඒ ජීවිතය උත්තරීතර වුණා. සරල අදහසක් අවබෝධයට අනුවම හැසිරුණ නිසා විද්‍යාචරණ සම්පන්නයි. සුගත යහපත් මගක වැඩම කළා. යහපත් තැනට වැඩියා. සොඳුරු බස් පැවසුවා. සුගත ලෝකවිදු සියලු ලෝකයන් අවබෝධ කළා. ලොවින් අත්මිදුණා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. පුරිස ධම්ම සාරති අනුත්තර වූ පුරුෂයන් දමනය කරන මඟ පෙන්වන්නා. පුරුෂයන් දමනය කරන්නා බුදුරජාණන් වහන්සේ. සත්තා දේව මනුස්සාන. සමහරු කියනවා සත්තා. සත්තා කිව්ව සත්වයෝ. මෙතන කියන්නේ සත්තා ශාස්ත්‍රූන් වහන්සේ. දේව මනුස්සාන දෙවියන්ගේද මිනිසුන්ගේද. බුද්ධෝ අවබෝධ කරලා බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. අවබෝධයට ධර්මයේ දේශනා කළා. බුද්ධ අවබෝධ කොට අවබෝධයට දහම් දෙසුවා. භගවා භාග්‍යවන්තයි බුදුරජාණන් වහන්සේ. මේ නවාරාදී බුදුගුණ පිළිබඳ යම් කිසි සරල අදහසක් හරි ඉතිපිසෝ ගාථාව කියද්දී එන්ට ඕනෑ හිතට. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ කියලා අපි කටින් වචනේ කියනකොට හිත එකඟ කරගෙන හිත බාහිර දේවල් වලට යන්ට නොදී බුද්ධානුස්මෘතියේ තියාගන්න පුළුවන් අර්ථය දැනගෙන සජ්ජායනා කළොත් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි සුඅක්ඛාත මනාකොට ප්‍රකාශ කරලා තියෙනවා. සන්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකයි. මේ ජීවිතයේ තුලම දකින්න ධර්මයක්. අපේ හිතට රාගය ආවට පස්සේ රාගයෙන් ගිනි ගන්නවා. රාගය අපි ධර්මයේ මෙනෙහි කළ දුරු කරගත්තාම හිත සැනසෙනවා. ඒක සාන්දෘෂ්ටිකව මේ ජීවිතය තුළ අත්දකින්න පුළුවන්. සරල අවස්ථාවක්. සාන්දෘෂ්ටික ධර්මයක්. අකාලිකෝ කල් නොයවා විපාක දෙනවා. අපි ධර්මයේ පුරුදු කරනවා සමගම ඒ වෙලාවේ පුරුදු කරන වේගයෙන් එහි ප්‍රතිඵලය අපිට ලැබෙනවා. ඒ කියන්නේ අපි මාර්ගසිතට පැමිණි වහාම ඵලසිත උපදිනවා. ඒ සමගම අපි නිවන් මඟ පුරුදු කරනකොටම ප්‍රතිඵලයන් ලැබෙනවා. ඒ පුරුදු කරන ප්‍රමාණයට කල් නොයවා විපාක ලැබෙනවා. ඕනෑම කාලයක අවබෝධ කළ හැකි දහමක් ප්‍රඥාවන්ත පින් තියන අයට එහි පස්සික එන්න බලන්න කියලා කියන්න පුළුවන්. සංගවිය යුතු රහසක් නැහැ. ඕපනයික තමා තුළට පමුණවා ගත යුතුයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. පච්චත්තං කියන්නේ වෙන්වෙන් වශයෙන් වේදිතබ්බෝ අවබෝධ කළ යුතුයි නුවණැත්තන් විසින්. මේ ධර්මයේ ගුණ 6 අපිට යම් පමණකට හිතට නැගෙන්න ඕන. එතකොට තමයි හිත එක්තැන් වෙලා දහම් ගුණ වඳින්න පුළුවන් වෙන්නේ. සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ. සුපටිපන්න පටිපන්න පිළිපන්. සු
මනාව පිළිපන් භගවතෝ ශාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඍජු මගට පිළිපන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඥායපටිපන්නෝ ආර්ය න්‍යාය අවබෝධ කරන මගට පිළිපන් චතුරාර්ය සත්‍ය අවබෝධයට පිළිපන් සාමීචි පටිපන්නෝ මනා ඇවතුම් පැවතුම් වලින් යුක්ත මගට පිළිපන් දහම් සාමීචයේ දෙන මගට පිළිපන් යදිදං චත්තාරි පුරුෂ යුගානි ඒ එනම් සතරක් වූ පුරුෂ යුගලයෝ අට පුරුෂ පුද්ගලා අටක් වූ පුරුෂයෝ වෙන් වෙන් එක නම බැගින් ගත්තාම පුද්ගල වශයෙන් ගද්දී අට නමක් වැඩ ඉන්නවා. ඒස භගවතෝ ශාවක සංඝෝ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අෂ්ට පුද්ගල වශයෙන් 8 නමයි යුගල වශයෙන් 4 නමයි. ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආහුනේයයි. දුර ඉඳලා වුණත් සිව්පස්සේ ගෙනල්ලා පූජා කරනකොට ඒ පිළිගන්න සුදුසුයි. පාහුනේයයි. පාහුන කියලා කියන්නේ ආගන්තුකයන් වෙනුවෙන් හදන විශේෂ භෝජන ආදියට. ඒ පාහුනය වුණත් පූජා කරන්නට සුදුසුයි. ආගන්තුක වැඩි කල්හි. දක්ඛිනේයයි. පින් සලකාගෙන දන් දෙන්න සුදුසුයි. දක්ෂිනාර්හයි. අංජලි කරණීයයි. ඇඳිලි බැඳ වඳින්ට දැකු විට හුනස්නින් නැගිටින්න ස්වාමීනි වැඩ ඉන්න කියලා ආසනයක් පනවන්න හිස්වැසුම් පාවැහුම් ගලවලා ගෞරවයෙන් ළඟට එළඹෙන්න බිම වාඩි වෙලා කතා බහ කරන්න ඒ ගෞරව බුහුමන් දක්වන පිළිවෙල ලබන්ට සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස ලෝකයාට අනුත්තර පින්කෙතයි. දානෙ නැමැති බීජ සංඝයා නැමැති කුඹුරේ වපුරනකොට ඒ දායකයා නැමැති ගොවියා සතුටු කරන අස්වැන්නක් ලැබෙනවා. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස ලෝකේට අනුත්තර පින්කෙතයි. ඔන්න ඔය සංඝගුණ 9 දැනගෙන සජ්ජහායනා කරන්න ඕන. අපි අද ඉගෙන ගන්නවා මංගල සූත්‍රය ගැන. ඔබ දන්නවා මේ මංගල සූත්‍රය පිළිබඳ විස්තර කරනවා නම් පින්වතුනි ඇත්තටම මංගල කරුණු 38ක් තියෙනවානේ. දේශනා 38කට කරන්නට පුළුවනි. නමුත් එහෙම වුණොත් අපිට මේ පිරිත් අර්ථයන් පිළිබඳව අනිත් අපි සජ්ජහායනා කරන පිරිත්වල අර්ථ තේරුම් ගන්න ඉගෙන ගන්න අපට කාලය මදි වේවි. ඒ නිසා නිදාන කතාවත් සමග අපි මංගල සූත්‍රය සජ්ජහායනා කරනකොට අර්ථ මෙනෙහි කරගෙන ඒක ප්‍රයෝජනෙට ගන්න කොහොමද කියලා ඉගෙන ගනිමු. බුද්ධ කාලේ විවිධ ශාස්ත්‍රවරු හිටියා. විවිධ මත තිබ්බා. රජගහ නුවර කියන්නේ ආගමික ශාස්ත්‍රවරුන්ගේ නිජ බිමක් වගේ. උන් පුදුම විදිහට සැරිසරනවා චාරිකාව යනවා එක එක පිළිවෙත් ක්‍රම. කාමයන් හොයාගෙන යන ගිහි අය අතර විමුක්තිය හොයාගෙන යන පිරිස් ගොඩාක් හිටියා. ඔවුන් එක එක සන්‍යාසි ක්‍රම අනුගමනය කළා. බ්‍රාහ්මණ පරිබ්‍රාජක ඊළඟට ආජීවක ජටිල තාපස මේ වගේ ජීවිත ගත කළ ශ්‍රමණ ඒ හැම දෙනා අතර ශ්‍රමණයෝ නිදහස් චින්තකයන් බවට පත් වෙලා සාම්ප්‍රදායික මත වලින් වෙන් වෙලා උන් හරි නිෂ්කාමී භාවනායෝගී ජීවිත ගත කරන්නට උත්සාහ කළා. නමුත් හරියට තේරුන්නේ නැහැ. අපේ මහබෝසතාණන් වහන්සේ පෙර කළ කුසල් බලයෙන් පාරමී බලයෙන් උන්වහන්සේ සියල්ල අවබෝධ කොට තුන්ලොව දිනූ ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ ධර්මයේ දේශනා කරගෙන යනකොට එකපාරම දඹදිව තලයේ වේගයෙන් පැතිරුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රවරයෙක්. උන්වහන්සේ මඟ පෙන්වනවා. උන්වහන්සේ මඟ පෙන්නලා ධර්මයේ දේශනා කරද්දී කැමැති අය අනුගමනය කරනවා. ඔවුන් ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ එකපාර ව්‍යාප්ත කරන්නට අදහසක් තිබ්බ ශාස්ත්‍රඥ වහන්සේ නමක් නෙමෙයි. උන්වහන්සේ වෙත කන් යොමු කරන පිනතියන් වෙතයි ධර්මයේ දේශනා කළේ. ඉතින් ඒ නිසා විවිධ පළාත්වල විවිධ මතවාද පැන නැගුණා. අද අපි ඉගෙන ගන්න මේ මංගල සූත්‍රයත්
මේ මංගල සූත්‍රේ නිදාන කතාවත් හරි ලස්සන කතාවක්. ඊටාම කෙටියෙන් මම ඔබට පැහැදිලි කරන්නම්. ඔබ දන්නවා. මේ මංගල කියන්නේ යහපත කියන එකනේ. යහපත, සුභ දෙය, ඊට පස්සේ ජීවිතයට වාසනාව ගෙනෙන කරුණු මොනවද? ගැන මේ මංගල අවමංගල කියන සුභ අසුභ වගේ වචන දෙකක්. මේ පිළිබඳ ගොඩාක් අය කතා වුණා. දඹදිව තලයේ සමහරු කිව්වා දිඨ මංගල තමයි අග්‍රම කියලා. දකින්න දෙයින් තමයි අග්‍රම සුබ දෙය කියන්නේ උදේම නැගිට්ටට පස්සේ තරුණ බෙලි රුකක් දැක්කොත් ඒ කියන්නේ හොඳට වැදීගෙන ඉන බෙලි ගහක් දැක්කොත් සුබයි. ඒ නිසා මිනිස්සු ගෙවල් ඉස්සරහ බෙලි ගහක් හදනවා. උදේම නැගිටලා බෙලි ගහ දිහා බලනවා. එතකොට දවස වාසනාවන්තයි කියලා හිතුවා. සමහරු කිරියලා දෙනක් දැක්කොත් හොඳයි කියලා හිතනවා. එහෙම නැත්නම් හොඳ බර අදින්න පුළුවන් වෘෂභයෙක් ගොනෙක් දැක්කොත් හොඳයි කියලා හිතනවා. ඒ නිසා උදේම නැගිට ගමන් කවුරුවත් දකින්න කලින් එක්ක ජනේලෙට පේන සීමාවේ බැඳලා තියෙනවා. ජනේලය ඇරලා බලනවා. එළදෙන දිහා. එළදෙන හිටියේ නැත්නම් ඉතින් එයාගේ දවස අසුබයි. ඒ වගේ හිතනවා. සමහරු මේ හිතනවා ගැබිනි මාතාවක් දැක්කොත් සුබයි. සමහරු හිතනවා පැන් කලයක් පුරවලා අරගෙන එන කෙනෙක් දැක්කොත් සුබයි. ඔය වගේ ලංකාවේ සමහර මත තියෙන්නේ ගමනක් යනකොට අම්මා පැන් වීදුරුවක් අරන් මල් දාලා ගෙනලා දෙන්නේ. එතකොට හිතනවා මල් දාපු පැන් වීදුරුවක් දැක්කොත් සුබයි. දිට්ඨ මංගල විශ්වාස කළා. සමහරු කිව්වා නෑ ඊට වැඩිය සුත මංගල. කනට ඇහෙන දේ තමයි සුබ අසුබ තීරණය කරන්නේ. කතා කරන පක්ෂීන් සැලලිහිනියෝ ගිරව් ආන්නේ සැලලිහිනි හඬක් උදේම ඇහුණොත් සුබයි කිව්වා. ගිරා හඬක් ඇහුණොත් සුබයි කිව්වා. ඔයදී විවිධ දේවල් මේ අට කතාව තුළ මංගල සූත්‍ර වර්ණනාවේ ගොඩාක් දේවල් තියෙනවා. මේ ඊළඟට කියනවා සිරි වඩ්ඩ කියන නම ඇහුණොත් වඩ්ඩ කියන නම ඇහුණොත් හරිම සුබයි කියලා හිතනවා. ඒ නිසා සමහරු සේවකයෝ දාලා තියෙන්නේ නැති මම ඇහැරෙන වෙලාවට සිරි වඩ්ඩ කියලා කියන්නේ. එතකොට සුබයි කියලා හරියට මේවා පිළිගන්නවා මිනිස්සු අදටත් මිනිස්සු අර ලිත් ගහගෙන මේ මරු ඉන්න දිශාව කියලා බලලා එහෙම ඒවා තියෙනවා. ඉතින් මේ මංගල සම්මත දේවල් ගැන විශ්වාස කරනවා මිනිස්සු. ඒ මංගල ශබ්දයක් අහන්න ඕන කියලා හිතුවා. සමහරු කිව්වා නෑ ඔయిత වැඩිය හොඳ මුත මංගල. දිවට දැනෙන රසයෙන් ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳෙන් කයට දැනෙන පහසෙන් තමයි වාසනාව ගේන්නේ කියලා සමහරු එක සත්තු හදනවා. ඒ සතා උදේට ස්පර්ශ කරනවා. එතකොට සුබයි කියලා හිතනවා. ඊළඟට මැටි වර්ග හදනවා. ඒ මැටි අරගෙන ගා ගන්නවා. ඒ මැටි වල ස්පර්ශය සුබයි කියලා හිතනවා. සමහරු සලු මේ සලුව සුබයි කියලා ඒ සලුව අඳිනවා. දැන් හරියට තියෙනවා අදටත්. ඊළඟට සමහරට ඉබ්බෙක් කැස්බෑවෙක් එහෙම නැත්නම් කරත්තයක් එහෙම නැත්නම් මල් පළතුරු ස්පර්ශ කරනවා උදේම. ඒතකොට ඒ ගෙදර ඉබ්බෙක් හදනවා. උදේම ගිහිල්ලා ඌව ස්පර්ශ කරනවා. ඒතකොට හිතනවා දවස වාසනාවන්තයි කියලා. දැන් අදටත් ඔය එක සංස්කෘති වලින් ආපුවා තියෙන්නේ ඔය චීන එහෙම ඒ බඩු තියාගෙන ලකී ප්ලාන්ට් කියනවා ලකී සත්වයන් ඉන්නවා එක විදිහේ ඔය ෆෙන් ෂුයි වගේ දේවල් තියෙනවා. ඒවා තියාගෙන සමහරට මේසෙ උඩින් තියා ගන්නවා. ඒක දැක්කහම සුබයි කියලා හිතනවා. ඒකට කාසියක් දැම්මම සුබයි කියලා හිතනවා. සමහර විට ඒකට තට්ටුවක් දැම්මම සුබයි කියලා හිතන ඉතින් ඒවා එක කාලෙට එන මංගලයයි සම්මත දේවල්. සමහරු නෙළුම් මල් මිටක් උදේ මේ බිනවා ඒ සුවඳ සුබයි කියලා. මේ ගැන කතා වෙනවා කාටවත් හරියට විස්තරයක් නැහැ. එතකොට මිනිස්සුන්ගේ ආරක්ෂක දේවතාවෝ ඉන්නවා. ඉෂ්ට දේවතාවරු කියන්නේ මිනිස්සු ළඟම ඉන්නේ ආරක්ෂක දේවතාවෝ. සමහර විට ආරක්ෂක දේවතාවෝ හොඳ සිටු මාලිගාවල එහෙම ඒ සිටුවරයා ඇතුළු වෙන උළුවස්සට අධිග්‍රහිත වෙනවා. රජුරුවන්ගේ සේසතට අධිග්‍රහිත වෙනවා. විස්තර තියෙන ධර්ම බණ කතාවල තියෙන්නේ. එහෙම නැත්නම් කූටාගාරයකට අධිග්‍රහිත වෙනවා. නැත්නම් මේ මාලිගාව ඒ නිවස ඉදිරිපිට තියෙන වෘක්ෂයකට අධිග්‍රහිත වෙනවා. ඔය වගේ ඉෂ්ඨකාමී දෙවිවරු. මේ මිනිසුන්ගේ ආරක්ෂක දේවතාවෝ මේ මිනිසුන්ගේ කතා බහ ඇහුණා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ අතරත් මේ කතා බහ ගියා ඇත්තටම සුබ මොකද්ද? ওই විදිහට පිළිවෙලින්
ඊළඟට බුහුමස්ත දෙවිවරු ඉන්නවා. පොළොව වාසී දෙවිවරු. ඒගොල්ලන්ට ගියා. ඒ දෙවිවරුන්ගේ කතාවෙන් චාතුම් මහරජිකය, ඊට පස්සේ තාවතිංසය, යාමය, තුසිතය, නිමාන් රතිය, පරිනිමිත වසවත්තේ ඔය විදිහට බ්‍රහ්ම ලෝක ඉහළ බ්‍රහ්ම ලෝක දක්වාම මේ කතාව ගියා. මේකට කිව්වේ මංගල කෝලාහලය කියලා. මේ ලෝකේ කෝලාහල පහක් ගැන කියනවා මේ අටුවා පොත් වහන්සේගේ. එක කෝලාහලයක් තමයි කප්ප කෝලාහලය. කල්ප විනාශය ගැන දෙවිවරු මනුස්ස ලෝකෙට දැනුවත් කරනවා. කොණ්ඩේ කඩා දාගෙන කඳුළු සලසල හරි දුක්මුසු මුහුණක් තියෙන මනුෂ්‍ය වේශයක් ගත්ත දෙවිවරු ඇවිල්ලා රතු වස්ත්‍ර ඇඳගෙන කියනවා තව කල්ප ලක්ෂයකින් මනුස්ස ලෝකෙ පිරිහෙනවා. ඒ නිසා පින් දහම් කරලා සුගතියට යන්න. මේ කල්ප විනාශය වෙනවා. ඒ නිසා සුගතිගාමී වෙන්න කියලා. ඊට චක්කවර්ති කෝලහලය වෙනවා. සක්විති රජෙක් පහළ වෙනවා කියලත් කාමාවචර දෙවිවරු දැනුවත් කරනවා මිනිසුන්ට. තව අවුරුදු දහසක් ගියාට පස්සේ සක්විති රජෙක් පහළ වෙනවා කියලා සතුටින් කියනවා. ඒකට කියන්නේ චක්කවර්ති කෝලහලය. බුද්ධ කෝලාහලය. බ්‍රහ්මා වේශේ ගත කියන බ්‍රහ්මවරු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජයෝ මනුස්ස ලෝකෙට එනවා. හිසෙහි වෙලුමක් පැලඳගෙන ඊතා ප්‍රීතියෙන් සොම්නසෙන් බුදුගුණ කියනවා වර්ෂ 1000කට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා කියලා. අවුරුදු 1000කට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා කියලා මනුස්ස ලෝකෙට පණිවිඩය කියනවා. ඊට පස්සේ තමයි ඍෂිවරු එහෙම හොයන්නේ කොහොමද මේ බුදුරයා හඳුනගන්නේ. එතකොට තමයි ලක්ෂණ ශාස්ත්‍රය පහළ වෙන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක් තමයි මේ බුදුරජාණන් වහන්සේ බවට පත් වෙන්නේ කියලා. ඒකට කියන්නේ බුද්ධ කෝලාහලය. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ දෙවිවරුම මිනිස්යන්ගේ සිත් දැනගෙන 12 වර්ෂයක් ගියාට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මංගල දේශනා කරනවා, මංගල දෙසුම වදාරනවා කියලා පණිවිඩයක් කියනවා. සුද්ධාවාස බ්‍රහ්මයෝ මේ පණිවිඩයේ මනුස්ස ලෝකෙට කියනවා මංගල සූත්‍ර ධර්මයේ දේශනා කරනවා තව අවුරුදු 12කින් කියලා. ඒකට බලන්න මංගල සූත්‍රය කොච්චර වටින දේශනාවක්ද. ඒකට කියන්නේ මංගල කෝලහලය. තව මෝනෙය ප්‍රතිපදාව කියලා විශේෂ ප්‍රතිපදාවක් තියෙනවා ධර්මයේ තුල. ඒ මෝනෙය ප්‍රතිපදාව නාලක මහරහතන් වහන්සේ පිරුවේ අපේ බුද්ධ ශාසනයේ. ඒක ලේසියෙන් කෙනෙකුට පුරන්න බෑ කතා බහ කරන්නේ නැතුව. එක ගමක එක රැයයි ඉන්නේ, එක ගහක් මුල එක රැයයි ඉන්නේ, චාරිකාවේ වඩිනවා. බුදුරජාණන් වහන්සේව දකින්න එක වතාවයි, ධර්මය අහන්න එක වතාවයි. උන්වහන්සේ අවබෝධ කරගෙන සැරිසරා වඩිනවා. ඉතින් අපේ නාලක මහරහතන් වහන්සේත් කෙටි කලකින් පිරිනුවන් පාවා දාලා. ඉතින් මේ මෝනෙය ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෝනෙය ප්‍රතිපදාව භික්ෂුවක් විසින් විමසනවා කියලා සුද්ධාවාස දෙවියොම මනුස්ස ලෝකෙට දැනුවත් කරනවා. මෙන්න මේ කෝලාහල පහ. කාමාවචර දෙවිවරු කරුණු දෙකක් කියනවා. කල්ප විනාශය පිළිබඳවයි සක්විති රජ පහළ වෙනවා කියලා. සුද්ධාවාස බ්‍රහ්මයෝ අනිත් කෝලාහල කියනවා. බුද්ධ කෝලාහලය, මංගල කෝලාහලය, මෝනෙය කෝලාහලය. එතකොට කෝලාහල පහ. ඉතින් කියන්නේ මංගල කරුණු පිළිබඳව ගොඩාක් වටින. ඒ කියන්නේ මේ ගිහි ජීවිතයේ ගත කරන මිනිස්සු හැටියට මංගල කරුණු පුරුදු නොකළොත් ඔවුන්ගේ ජීවිතය ඒකාන්තයෙන් අසුභ වෙනවාමයි. මොන යන්ත්‍ර පැලඳගෙන හිටියත්, මොන මැතිරිලි කළත්, මොන විදිහට ජීවත් වුණත් ඔවුන් මරණින් මත්තේ දුගතියකට යනවා. මේ මංගල කරුණු පිරුවේ නැත්තම් ලේසියෙන් කෙනෙක් බේරෙන්නේ නැහැ. කලාතුරකින් කෙනෙක් දුස්සීලව ඊටාම පිරිහිච්ච විදිහට ජීවත් වෙලා ඊටාම අහම්බයකින් පෙරපිනක් ඉස්මතු වී සුගතිය යන්න ඊටා අල්ප ඉඩක් තියෙනවා. නමුත් 99%කටත් වැඩිය දුගතිගාමී වෙනවා මේ මංගල කරුණු ජීවිතය තුළ පුරුදු නොකරනකොට. ඉතින් මේ විස්තරය ගියා. ඊට පස්සේ දෙවිවරු කතා වුණා අපි සක්දෙවිඳුගෙන් අහමු. සක්දෙවිඳු වෙත ගිහිල්ලා විමසුවා. සක්දෙවිඳු ඇහුවා ඔක කොහොමද ආවේ ප්‍රශ්නේ. ආපස්සට ගියා. ඊළ බලද්දි මිනිස්යන්ගේ ආරංචිය මේ ආරක්ෂක දේවතාවරු දැනගෙන තමයි මේ ආවේ. මනුස්ස ලෝකෙනේ මේ ප්‍රශ්නේ කතා වෙලා තියෙන්නේ.
ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ දෙවරුනි මනුස්ස ලෝකේ නොවේද? ඔවුන් ඇයි ඒ බුදුරජාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ නැත්තේ? එතකොට මේ සක්දෙවිඳුගෙන් මේ ප්‍රශ්නේ අහපු දිව්‍ය පුත්‍රයාම බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්න ඉදිරිපත් වුණා. ඒක තමයි කියන්නේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා මා විසින් මෙසේ අසන ලදී. ඒවං මේ සුතං ඒකං සමයං එක් සමයකි භගවා භාග්‍යතුන් වහන්සේ සාවත්තියං විහෙරති සවැත් නුවර සමීපයේ වාසය කරයි විහෙරති ජේතවනයේ අනාථපිණ්ඩිකස්සාරාමි ජේතවනයේ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි අතකෝ අඤ්‍යතරා දේවතා එකල්හි එක්තරා දෙවියෙක් අභික්ඛන්තාය රත්තියා පළමු රැය ඉක්ම ගිය කල්හි ඒ කියන්නේ මධ්‍යම රාත්‍රිය ලැබුණාට පස්සේ අභික්ඛන්ත වන්නා ඊතා බලවත්ව බබලමින් කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා කේවල කප්පං කියන මුළුමනින්ම ජේතවනය ඕභාසෙත්වා බබලවමින් යේන භගවා යම් තැනක භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියාහුද තේන උපසංකමි එතැනට පැමිණියා ඒ දේවතාවා. දේවතා කියද්දී දිව්‍ය පුත්‍රයාටත් දිව්‍යාංගනාවටත් දෙකටම ගන්නවා දේවතා කියන අර්ථය මෙතනදී දිව්‍ය පුත්‍රේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කළානේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා භාග්‍යතුන් වහන්සේට වන්දනා කොට ඒකමන්තං අට්ඨාසි එකත් පසක සිටියේය වාඩි වුණේ එකත් පසක සිටියා ඒකමන්තං ඨිතා කෝසා දේවතා එකත් පසක සිටි ඒ දෙවියා භගවන්තං ගාථාය අජ්ජබාසි භාග්‍යවතුන් වහන්සේට ගාථාවක් පැවසුවේය. ඊටාම පැහැදිලි අර්ථයක් තියෙන බලන්න නිදාන කතාව තිබ්බහම මේ දේශනාව ගැන පැහැදිලි විශ්වාසයක් සමග අපිට අවස්ථාව ලැබිලා පේනවා රහතන් වහන්සේලා ධර්ම සංගායනා කරලා තියෙන විදිහ. දැන් මේ මුල් විස්තරේ සංගායනාවේදී ඇතුළත් කළේ ඒවා මේසං ඒකං සමයං භගවා කියන කරුණු ටික. නැත්තම් බහුදේවා මනුස්සාච කියන එකනේ පටන් ගන්න ඕනේ දේශනාව. එතකොට මේ දෙවිය ඇහුවා බහුදේවා මනුස්සාච ඒ දේවතාව අහපු විදිහ හරි ලස්සනයි. මේ බොහෝ දෙවියොත් මිනිස්සුත් බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයෝ බොහෝ වූ දෙවියෝද මිනිස්යෝද මංගලානි මංගල කාරණයෝ අචින්තයොන් සිතූහ ආකංකමානා සොත්තානං කියන්නේ ඒ යහපත ඔවුන්ගේ අභිවෘද්ධිය යහපත කැමැත්තෙන් ආකංකමානා සොත්තානං ප්‍රූහි මංගල මුත්තමං ඒ උත්තම මංගල කරුණු ගැන වදාරන සේක්වා ඒ දෙවිය හරි ලස්සනට ඇහුවනේ. භාග්‍යතුන් වහන්සේ අප හැම දිනාට ඒකාන්ත හිතසුව සලසන බැවින් අනේ භාග්‍යතුන් වහන්සේ උතුම් මංගල කරුණු අපට අනුකම්පාවෙන් බ්‍රූහි දේශනා කරනු මැනවි. එතකොට භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නය ඇහුවා. දැන් මේක බලන්න කොච්චර දැන් මේ ගාථාව කොච්චර කල් කියනද බහූදේවා මනුස්සාච මංගලානි අචින්තයන් අමල කියන හරියට. නමුත් අර්ථය දන්නේ සමහරු. මම හිතන්නේ අපේ ගුරුදේවයන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයත් එක්ක එකතු වෙච්ච ඔබ දන්නවා. මොකද බලන්න ඒකේ අර්ථය බොහෝ දෙවි මිනිස්සුද සිතුවෝය මංගල කරුණු ගැන යහපත කැමති වුණට උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිදුනි. සිංහලෙනුත් අපි සජ්ජායනා කරනවානේ. ඒ නිසා දැන් අපි සිංහල කියලා තියෙන නිසා ඇත්තටම අපේ මහමෙවුනාව අසපුවල උදේ හවස වන්දනා තියෙනකොට අපි පාලියෙන් සජ්ජායනා කරන්නේ. පාලියෙන් සජ්ජායනා කරන්නේ ස්වාමීන් වහන්සේලාට මේ පාලි සිංහල උගන්වලා දැන් හොඳට පුරුදුයි.
දැන් අපිට බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයන් කියද්දී අපිට සිංහල අර්ථය යටින් තේරෙනවා. ඒක තේරෙන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ. ඒ තේරෙන්නේ නැති අය ඒ පිරුවානා පොත් වහන්සේ අරගෙන මහමෙවුනාවේ පිරිත් පොත අරගෙන ඔබ ඒක සජ්ජායනා කරන්න පාලියෙන් සිංහලෙන්. ඊට පාලි සිංහල පිරිත අහනකොට ඔබට තේරෙනවා මතක හිටිනවා. අසේවනාච බාලානං ඔන්න භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් වදාලා පුදුම වටින කරුණු තුනක් පළවෙනි ගාථාවේ තියෙන්නේ. ඒ ගාථාවේ තියෙන මුල් මංගල කරුණු තුන තිබ්බොත් ඒක එකට සම්බන්ධයි. එයාව ජීවිතෙන් එයාව කාටවත් දුගතිය යවන්න බෑ. එයාට අනතුරක දාන්න එයාව කාටවත් බෑ. මොනම හතුරෙකුටවත් ඔහුව විනාශ කරන්න බෑ. ඒ තරමටම මහා බල සම්පන්න කරුණු තුනක්. අසේවනාච බාලානං. බාලානං කියන්නේ අඥාන සත්වයෝ. අඥාන සත්වයන්ගේ අසේවනාච භජනය නොකිරීමක් ඇද්ද? අඥාන සත්වයන්ගේ ඇසුරක් පවත්වන්නේ නැද්ද? බාල කියන්නේ පව් කරන අසත්පුරුෂ පින්පව් විශ්වාස නොකරන අය. බාල නැත්නම් බාල කියන්නේ පොඩි ළමයි නෙමෙයි. ඒ බාලානං බාලයන්ගේ ඇසුරක් නැතිද? සේවනයක් නැද්ද? ඊළඟට පණ්ඩිතානංච සේවනා. පණ්ඩිත කියන්නේ ප්‍රඥාවන්තයන්ගේ. පණ්ඩිතානංච ප්‍රඥාවන්තයන්ගේ බුද්ධ ආදී බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා බුද්ධ ශ්‍රාවක සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්. ආනේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ සේවනා යම් සේවනයක් ඇද්ද? සේවනය කරනවා කියන්නේ ළඟට ගිහිල්ලා ඇසුරු කරනවා. වෙත එළඹෙනවා. ඇසුරු කිරීමක් ඇද්ද? එළඹීමක් ඇද්ද? පූජාච පූජනීයානං. පූජනීයානං කියන්නේ පිදිය යුතු උතුමෝ. පිදිය යුතු උතුමන් පිදීමක් වේද? ඒතං මංගල මුත්තමං. ඒතං කියන්නේ මෙන්න මේවා. උත්තම මංගලං උත්තම වූ මංගල කරුණුයි. මේවා උතුම් මගුල් කරුණුය. බලන්න අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. නරක අය නොම ඇසුරද කලන මිතුරන් සමග නිති ඇසුරද පිදිය යුත්තන් පිදුමද මේවා උතුම් මගුල් කරුණුය. මේ පිදිය යුතු උතුමන් පිදීම නම් හරිම පුදුම ගුණයක්. ඔබ හිතනවා ඇති ස්වාමීන් වහන්සේලා නිතර පිදිය යුතු උතුමන් පුදන්න කියන්නේ උන්වහන්සේලාට ඉතින් වඳින්න දෙයක් නැහැ. අපිනේ දන ගගහ වඳින්න ඕනේ කියලා අඥාන කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් අපිට තමයි ගොඩාක්ම ඒ ගෞරව බුහුමන් දක්වන ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ. අපි උදේ හවස බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ධාතුන් වහන්සේලාට වන්දනා කරනවා. ධාතු චෛත්‍ය බෝධීන් වහන්සේලාට වන්දනා කරනවා. බුදු පිළිම වහන්සේලාට වන්දනා කරනවා. අපි ධර්ම ග්‍රන්ථ ගන්නකොට පොත් වහන්සේලාට වන්දනා කරනවා. ඊළඟට අපේ අසපුවක වැඩ ඉන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේට වන්දනා කරනවා සෑම දවසකම. ඒවා අපේ වතපිළිවෙත. අපි වාඩි වෙලා කතා බහ කර හිටියත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ආවොත් නැගිටින්න ඕනේ. ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් ආවොත් වැඩිහිටි අපි ඉදිරියට ගිහිල්ලා පාසිවුරු පිළි අරගෙන පෙර ගමන් ගිහිල්ලා ඇවිල්ලා ස්වාමීනි වැඩ ඉන්න කියලා ආසනේ පෙන්නලා පැන් පූජා කරලා වතාවත් කරන්න ඕනේ. ඒ පිදිය යුතු උතුමන් පිදීම නිර්වුල්ව මේ දක්වා පැහැදිලි වෙන්නේ බුද්ධ ශාසනයේ භික්ෂු සංඝයා තුල. පිදිය යුතු උතුමන් පිදීම. ඒක උපාසක උපාසිකාවන් තුලත් තියෙනවා. අපේ ලංකාවේ තේරවාදී බෞද්ධ රටක් වුණාට ලංකාවට වඩා තේරවාදී බෞද්ධ රටක් වුණ තායිලන්තේ හරියට ගරු බුහුමන් කරනවා. සමහරලාට රජ අපි ඔය දඹදිව බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේ මුල සජ්ජායනා කරන ත්‍රිපිටක සජ්ජායනා ඉස්සර තිබ්බා. ඉතින් අපි කීප වතාවක් ඒකට වඩිනකොට අපි දැක්ක එක වතාවක තායිලන්තේ රජපෞලේ ඒ රජපෞලට සම්බන්ධ ප්‍රධාන තරුණයෙක් ඇවිල්ලා හිටියා. ඒ තරුණයා ඉතින් හරි ආසයි ඉතින් ෆොටෝ ගන්න එහෙම සංඝයාව. ඉතින් ඒ කටයුතු කරන්න ෆොටෝ එකක් ගන්න ගියා වුණත් ස්වාමීන් වහන්සේලා ඉස්තවිර භික්ෂුන් වහන්සේලා ඉදිරියෙන් ඉස්තවිර මධ්‍යම නවක හැම කෙනෙක්ම මම දැක්කා ඉදිරියේදී යන්නේ දන ගහගෙන තමයි යන්නේ. ඒකේ රටේ සංස්කෘතිය.
හැබැයි මේ සංස්කෘතියට ගරහන්නේ නැහැ ඒ රටේ මිනිස්සු. ඔබ හරි පුදුම හිතේ ඔබ බලන්න ඕන නම් අන්තර්ජාලය තුලත් තායිලන්තේ රජෙක් අදටත් ඉන්නවා බෞද්ධ රජෙක්. සාමාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙන ගමන් ඒ රාජ්‍ය පරිපාලනය තියෙනවා. ඒ රජාට ත්‍රිවිධ හමුදාවේ අය ගෞරව කරන විදිහ දැක්කම සමහරට අපිට hina යනවා. ඒ හමුදාවේ නිල ඇඳුම් ඇඳගෙන වුන් දන ගාගෙන රජු ඉස්සරහට යනවා. ඊට පස්සේ කකුල් ඒ පැත්තට දාන්න නැතුව පැත්තට දාලා තමයි රජුරවන්ට මොනවා හරි පිළිගන්නව නම් පිළිගන්වන්නේ. ඒක හරි පුදුම දෙයක්. ඉස්සර තිබ්බ ක්‍රමේ අදටත් ඉතුරු නමුත් ඒ රටේ මිනිස්සු ඒකට ගරහන්නේ නැහැ. අපේ එහෙම මේ හැමෝටම ගෞරව කරන්න නෙමෙයිනේ තියෙන්නේ සිල්වතුන්ට ගුණවතුන්ට තමන්ගේ අම්මට තාත්තට ගුරුවරයන්ට වැඩිහිටියන්ට මේ පිදිය යුතු උතුමන් පුදන ගුණේ නැසලා තියෙන්නේ. ඔබට මතක ඇති අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා දහම් සක්මනේ අවුරුදු 35කට කලින් ලොකු ස්වාමීන් වහන්සේ කැම්පස් එකේ ඉන්න කාලෙත් ගුරුවරුන්ට ගරු කිරීම ඉගැන්වුවේ නැහැ කියලා. ඒ ගුරුවරයා එනවා ලෙක්චර් එනවා කතිකාචාර්යවරයා ළමයි නැගිටින්නේ නැහැ උගන්වනවා එයා යනවා. ළමයි සමහරු කතා කරනවා සමහරු නිදා ගන්නවා සමහරු ඉගෙන ගන්නවා. ගරු බුහුමනක් දක්වන්නේ ශිල්පය පිහිටන්නේ හරියට. යම් විදිහකට ශිල්පේ කොහොම හරි ඉගෙනගෙන විභාග පාස් කරත් ඒ මිනිසුන්ගේ සමාජයට යහපතක් වෙන්නේ නැහැ. ඉතින් මේ පිළිය යුතු උතුමන් පිළීම තියෙන්න ඕනේ. නීති රීති දාලා බලෙන් ඒවා තියාගෙන ඉන්න නිසා තමයි ඔය ත්‍රිවිධ හමුදාවල වුණත් යම්කිසි විනයක් තියෙන්නේ. නමුත් නීති රීති දාලා බලෙන් තියා ගැනීම නෙමේ ස්වයං විනයක් තුලින් පිළිය යුතුයි පුදනවා නම් අපිට කවුද පිළිය යුතු උතුමන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේලා ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා මහා ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා අනෙකුත් මහරහතන් වහන්සේලා සෝවාන් සකදාගාමී අනාගාමී අෂ්ටාරි පුද්ගල ශ්‍රාවක සංඝයා සත්පුරුෂ කල්යාණ මිත්‍රෝ ආචාර්යයන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා අම්මා තාත්තා වැඩිහිටියෝ ගුරුවරු ඒ පිරිස තමයි අපි ගරු බුහුමන් දැක්විය යුතු පිරිස. අපිට මේ ළඟදී ලොකු ස්වාමීන් වහන්සේ විස්තර වශයෙන් තෙරුවන් කමා කර ගැනීමේ ක්‍රමයක් ඉගැන්වුවා. එෙහිදී මව්පිය ගුරුවර වැඩිහිටියන්ට පවා අපේ සිත කය වචනෙන් දැන හෝ නොදැන වැරදි සිදු වෙලා තියෙනවා නම් කමා කරගන්න කියලා. මොකද හේතුව ඒ පිදිය යුතු උතුමන්ට පිදීමේ ගුණේ නැති හිතට වෙන කිසිදු ධර්මයක් යන්නේ. එතනින් එහාට නිවන්මක් බණ අහනවා. සාදු සාදු කියලා කියනවා. චෛත්‍ය බෝධිය වඳින්න යනවා. වටවන්දනාවේ යනවා. නමුත් ඔහුගේ හිත පහදින්නේ හිත තුල ශ්‍රද්ධාව පැතිරිලා යන්නේ. හිතේ අර කයේ තියෙන බරගතිය නැති වෙලා හිතේ සැනසීම ඇවිල්ලා ධර්මයේ ප්‍රීති ප්‍රමුදිත බව ඔහුගේ කය පුරා පැතිර යන්නේ. ආවරණය වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට ධර්මයේ අහනකොට අපහසුතාව තියෙනවා ධර්මයේ හැසිරෙනකොට ප්‍රීතියෙන් නැත්තම් තෙරුවන් කමා කරගන්න ඉක්මනටම. ඒ තෙරුවන් කමා කරගන්න ක්‍රමයේ ස්වාමීන් වහන්සේලා නිතර කියලා දෙනවා. ඒ තෙරුවන් කමා කරගන්න ක්‍රමයේ අවංකව කරලා ඊට පස්සේ ඊතා පුරුදු වෙන්න පෙදී තුතුමන් පුදන්න. බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝයා බණපොත් ගෙවල් වල බලන්න බණපොත් තියලා තියෙන තැන් සමහර විට අර පත්තර තියෙන රැක් එකේම යටම තට්ටුවේ දූවිලි බැඳිලා සතිපට්ඨාන පොත් පිරිත් පොත් ඉස්සර ගෙවල් වල බොහොම ගෞරවයෙන් තිබ්බේ. සමහරට පරණ පොත්පත් තියෙනවා හොඳ වටින පොත්පත් ඒවා පෙට්ටි එක්කම දිරලා යනවා. ගෞරවයක් නැහැ. ගරු කළ යුතු දෙයට ගෞරව කරන්නේ. සර සාමාන්‍ය ලියන පොතට පවා ළමයෙක් වැඳලා ලියනවා. පොතක් ගත්තාම මුලින්ම නමෝ බුද්ධාය කියලා ලියනවා. පොතක් වැටුණත් වැඳලා අරන් තියනවා. ඒ ගරු බුහුමන් කිරීම ඔහුගේ ශිල්පයේ පිහිටන මිනිසෙක් තමන් කන බොන මේසන් බාස් කෙනෙක් තමන් කන්නේ බොන්නේ මේ හැන්දෙන් කරන වැඩේ නිසා නේද කියලා හැන්දට වැඳලා වැඩ පටන් ගන්නවා. ඒවා පවා මිනිසෙක්ගේ වීයටයක් පාගන්නේ නැහැ. බත්තටයක් පාගන්නේ. ඒවා පවා මිනිසෙක්ගේ තුල මෘදු ගුණ උපදවනවා. කියන්නේ හැම විටම බත්තටයක් පෑගුණොත් අපාය යනවා කියනවා නෙමෙයි. වීයටයක් පෑගුණොත් අපාය යනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ පිදිය යුතු දේවල්, ඒ කියන්නේ අඩුමතරමේ සරල තැන පවා තමන් කන බොන දෙයට පවා යම් ගෞරවයක් දන් මම දැකලා තියෙනවා. අපි ඔය සජ්ජහායනාවලදීම ඉන්දියාවේදී විවිධ රටවල ස්වාමින් වහන්සේලා ගිහි උපාසක උපාසිකාව සමග අපි දාන අරගෙන තියෙනවා. ලොකු දානශාලාවල දන්සල්වල.
එතකොට සමහර රටවල මේ මිනිස්සු කෑම එක ගත්තට පස්සේ වැඳගෙන ගාථාවක් කියලා තමයි අනුභව කරන්නේ. අපි කරන්නේ ප්‍රත්‍යවේක්ෂාව අපේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු විදිහට. නමුත් මට හිතුණා ඒගොල්ලෝ ඒ කෑම වගා කරපු අයගේ පවා ඒ හැමෝටම ස්තුති කරනවා. ඒක ඒගොල්ලෝ තුල යම්කිසි ගුණයක් දියුණු කරන්න ඒකත් උපකාර වෙනවා. අපේ අද කොච්චර කෑම බීම අහක දානවද? ඒ නිසා මේ සරල දෙයින් පටන් ගත්තොත් අම්මට තාත්තට වචනයක් කවදාවත් කියන්නේ සමහර දරුවෝ අම්මලාට ගහනවා. අම්මලා තල්ලු කරනවා. කුණුහරුප කියනවා. කවදාවත් ඔහුට දැන් අපි හිතන්න ධර්ම මාර්ගයේ දියුණු වෙලා යනකොට සෝවාන් මාර්ගයේ වැඩිලා සෝවාන් ඵලයටපත් වෙන්න ඉපේ. එතකොට සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් වැඩිහිටියන්ට ගෞරව කරන්නේ නැත්තම් අම්මාට තාත්තට ගෞරව කරන්නේ නැත්තම් ඒ ශාසනේ අර්ථය නැහැනේ. ඒ නිසා මේ ධර්මයේ හැසිරෙනකොට දෙමව්පියෝ ගැන Tamanට ගෞරවයක් ඇති වෙන්නේ නැත්තම් තිබ්බට වඩා සමහරට දෙමව්පියන්ගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු යටපත් වෙලා ගුණේ ඉස්මතු වෙලා එනවා නම් අන්න Taman හරියට ධර්මයේ හැසිරෙනවා. වැඩිහිටියන්ට ගෞරව කිරීමත් එහෙමයි. සමහර වෙලාවට කියනවා ඉතින් වැඩිහිටියෝ ගෞරව ලබන්න නම් ඒගොල්ලෝ ගෞරවනීය විදිහට ජීවත් වෙන්න එපා කියලා බෑ. අපි තුල ධර්ම මාර්ගයේ වැඩෙනවා නම් අපේ වැඩිහිටියාගේ ගුණය ඉස්මතු කරගන්නවා අගුණය යටපත් කරනවා. ඒක අපේ ගුණයක්. වැඩිහිටියා තුල අගුණයක් තියෙනවා නම් ඒක ඔහුගේ දෙයක්. ඒ නිසා පිදී තුතුමන් විශේෂයෙන් තෙරුවන් ඇසුරු කරගෙන චෛත්‍ය රාජයන් වහන්සේලා බෝධීන් වහන්සේලා බුදු පිළිම වහන්සේලා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා අරහන්ත ප්‍රතිමා වහන්සේලා මේ හැම දෙයකටම අපි ගරු බුහුමන් දක්වනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. වඳින පුදන ක්‍රමයේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ආවට ගියාට ඒවා කරන්න හොඳ නැහැ. ඒ නිසා පින්වතුනි පින්වත් දරුවනි අද අපි ඉගෙන ගත්තේ මංගල සූත්‍රයේ ගාථාවන් දෙකක් පමණයි. අපි ඉදිරි වැඩසටහනේදී ඉතිරි කරුණුත් පැහැදිලි කරනවා. ඔබ මේ වචන උච්චාරණය කරන විදිහේ පාලි අක්ෂර පිරිත් පොත අතේ තියාගෙන තමයි ඔබ මේ වැඩසටහන ශ්‍රවණය කරන්න එන්න ඕනේ. මම කියනකොට බලන්න අපි ඉදිරියේදී මේ ගාථාත් සජ්ජායනා කරමු. අපේ පිරිත් පොත් වහන්සේ වඩමවලා. එතකොට ඔබට හුරු වෙනවා අර්ථත් එක්කම පිරිත් සජ්ජායනා කරන ක්‍රමවේදය. අපි ඔබට සෙත් පතනවා මේ උතුම් වැඩසටහන තුළින් ඔබේ ජීවිතයේ තුල නිරන්තරයෙන් භාවිතා කරන මේ පිරිත් ධර්මයන් භාවිතය කියන්නේ පිරිත් සජ්ජායනා කිරීම වෙනදටත් වඩා අර්ථ සම්පන්නව සිද්ධ කරලා ඔබේ ජීවිතයේ තියෙන අඩුපාඩු හදාගෙන දහම් මඟ තුල ගමන් කරන වේගය වැඩි කරගෙන ඔබේ ජීවිතයේ දහමින් සුවපත් කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ඔබට සෙත් පතනවා. අද දවසේ මේ උතුම් ධම් දෙසුම සඳහා පිරිත් අර්ථ වර්ණනා සඳහා විකාශන දායකත්ව එකතු කළේ ඇමරිකාවේ නිව්ජර්සි මහමෙවුනා භාවනා සභාවට සම්බන්ධ පින්වත් මාධවී විජේරත්න මහත්මයා සහ හේමල් විජේරත්න මහත්මිය විසින් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන්ව සැපයටපත් වෙත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව නිරෝගී සුව දීර්ඝායුෂ වෙත්වා. මීට වසර 8කට පෙර මියගිය ලිලියට් ඩී සොයිසා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. අශේන්ද්‍ර උබේරත්න සහ සමිත උබේරත්න යන සොයුරන්ට මේ පින් අනුමෝදන් වේවා. වසර 4කට පෙර මියගිය පියාණන්ටත් වසර 12කට පෙර මියගිය අනිල් සිල්වා සොයුරාටත් පින් අනුමෝදන් වේවා. හේමල් මහත්මයාගේ මියගිය දෙමාපියන් වන වසර 21කට පෙර මියගිය එඩ්වින් විජේරත්න පියාටත් වසර 20කට පෙර මියගිය සෝමාවතී පෙරේරා මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනෙකුත් සියලු මියගිය ඥාතීන්ටද මේ පරලොව වශයෙන් මේ පින පිහිටත්වා. පරලොව ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සංසාර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. සුජීවත්ව සිටින සුමනපාල මාමාට මధుර නැන්දාට දැනට අසනීප තත්ත්වයෙන් පසු වන ජෙස්මින් නැන්දාට නිරෝගී සුව දීර්ඝායුෂ පිණිස මේ පින් හේතු වේවා. දරුවන් තිදෙනාටත් ලේලියටත් අලුතුපන් මුණුබුරාටත් සන්දිහිර එරන්ද කවින්ද කැතරින් සහ කලන්ද විජේරත්න යන සියලු දෙනාටත් මාධවී විජේරත්න සහ හේමල් විජේරත්න යන මේ දායකත්වයේ දරන දෙපළ ඇතුළු පවුලේ සියලු ඥාති හිතවතුන් සහෝදර සහෝදරියන් සියලු දෙනාට මේ පුණ්‍යානුභාවය කෙලෙස පිහිටත්වා. ඒ වගේම සමන් ජනිත සරෝජි මල්කාන්ති ප්‍රියදර්ශනී ශිරානි මංජුලා රාධිකා යන හැමටත් පවුලේ සියලු දූ දරුවන්ටත් නිව්ජර්සි මහමෙවුනා වසපුවේ සියලු දායක පින්නතුන්ටත් මේ පින පිහිටත්වා. නිරෝගී සුව දීර්ඝාෂ වෙත්වා. හැම දිනාට සියලු යහපත ආරක්ෂාව වෙත්වා. මේ බුදු සසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වාසනා වෙත්වා.
ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් කාර්ය මණ්ඩලයේ හැමටත් අද මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැමටත් තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිරෝගී සුව වෙත්වා දීර්ඝායුෂ වෙත්වා ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වාසනා වෙත්වා සාදු 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 සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයන් බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා සාදු සාදු සාදු